ආයුබෝවන් දුවේ පුතේ. අපි අද 13 ශ්‍රේණිය තාක්ෂණ වේදේ සඳහා විද්‍යාව විෂයේ තුන්වන නිපුණතාවය නිශ්චල හා චලිත වන තරල පිළිබඳව ඉගෙන ගනිමු. මුලින් මම තොල පුතාලට මතක් කරනවා පෑනක් සහ කොලයක් අරගෙන පාඩමට සම්බන්ධ වෙන්න. ඒකට ඔයගලන්ට අවශ්‍ය දෙයක් තිබ්බොත් සටහන් කරගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ මේ තාක්ෂණ වේදේ සඳහා විද්‍යාව විෂයේ තුන්වන මේ නිශ්චල හා චලිත වන තරල පිළිබඳව ඉගෙන ගන්නකොට අපිට ගොඩාක් ප්‍රායෝගික දේවල් තියෙනවා මේ සම්බන්ධව ඔයගලන්ට එදිනදා ජීවිතයේ යෙදෙන සහ කර්මාන්තයේ පැත්තෙන් දෙන දේවල්. ඉතින් ඉස්සලාම මම පොඩි උදාහරණයක් විදිහට කිව්වොත් අපි දන්නවා කුඩා දැන් කාසියක් වගේ දෙයක් ද්‍රවයකට අතෑරියොත් ඒක ද්‍රවය තුල ගිලෙනවා. හැබැයි ඊට වඩා බර සහ විශාල නැව් වගේ දේවල් ද්‍රව තුල පාවෙනවා. ඒතර මෙන්න මේ සංසිද්ධි කොහොමද විස්තර කරන්න කියන එක මේ පාඩමෙන් අපිට විස්තර කරගන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ අපිට මේ පාඩම විභාගයේදී ඉතාම වැදගත් වෙන පාඩමක්. ව්‍යුහගත රචනා ප්‍රශ්න කොටසක්, ඒ වගේම රචනා ප්‍රශ්න කොටසක් සහ බහුවර්ණ ප්‍රශ්න බහුල වේදන භෞතික විද්‍යා කොටසට අයිති පාඩම් කොටසක් තමයි අපි අද ඉගෙන ගන්න. මුලින්ම බලමු ඔයගලන්ට මේ පාඩමේ ඉගෙනුම් ඵල මොනවද කියලා. එතකොට මෙතනදී ඔයගලන්ට ඉගෙන ගන්න වෙනවා තරල නැත්නම් අපි ද්‍රව පිළිබඳව ಗುಣ විස්තර කරන්න භාවිතා කරන භෞතික රාශි. මූලිකව ගත්තොත් ඝනත්වය සහ සාපේක්ෂ ඝනත්වය. ඒ වගේම ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා පීඩනය කියන කාරණාව. කියන්නේ පීඩනය කියන්නේ මොකක්ද සහ පීඩනයේ යෙදෙන විදි සම්බන්ධව සහ ඒ සම්බන්ධ ගණනය කිරීම. ඊට පස්සේ පැස්කල්ගේ පීඩන සම්ප්‍රේෂණ මූල ධර්මය සහ එහි ප්‍රායෝගික භාවිතයන් පිළිබඳව අපි මෙතනදී විස්තර කරනවා. ඉතින් මේ පළමු කොටස ඔස්සේ ඔයගොල්ලන්ට විස්තර කරන්න තියෙන්නේ ඔන්න ඔය කියන කාරණා ටික. පළමුව ද්‍රවවල ගතිගුණ විස්තර කිරීමට අවශ්‍ය වෙන මූලික භෞතික රාශියක් විදියට. يعني අපි ද්‍රවවල ගුණ විස්තර කරන්න අවශ්‍ය භෞතික රාශියක් විදියට ඝනත්වය කියන්නේ මොකක්ද කියන එක ගැන ඉස්සලාම බලමු. ඊපස්සේ ඝනත්වය කියලා කියන්නේ ඒකක ද්‍රව පරිමාවක අඩංගු ද්‍රව්‍ය ස්කන්ධය කොච්චරද කියන එක. ඕනම ද්‍රව්‍යයක ඝනත්වය කියලා අපිට කියන්න පුළුවන්. අපිට මේක සමීකරණයක් විදිහට ලියන්න පුළුවන්. ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව කියලා. නම් ද්‍රව්‍යයක ස්කන්ධය ඒ ද්‍රව්‍යයේ පරිමාවෙන් බෙදුවාම ඝනත්වය කියන රාශිය අපිට ගන්න පුළුවන්. ඒකට මෙතනදී ද්වේපිත ඔයගලන්ට පේනවා ස්කන්ධය වෙනුවට අපි m කියලා පාවිච්චි කරනවා, ඝනත්වය වෙනුවට v කියන සංකේතය පාවිච්චි කරනවා. ඒකට අපිට ඝනත්වය ලියන්න පුළුවන් රෝ ඝනත්වය මේක ග්‍රීක හෝඩිය රෝ කියන අකුරෙන් තමයි ඝනත්වය කියන එක අපි සංකේත කරලා තියෙන්නේ. ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව නැත්නම් රෝ සමානයි m බෙදීම v කියලා. ඉතින් මේක සමීකරණයක් විදිහට මතක තියාගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඒකට ඝනත්වය මනින ඒකකය ඊටාම වැදගත් වෙනවා මේ භෞතික විද්‍යා පාඩම් වලදී. ඒකට ස්කන්ධයම ඉන්නේ කිලෝග්‍රෑම් වලින්. ඔයගොල්ලෝ පරිමාවම ඉන්නේ අපි ඝන මීටර වලින්. ඒකට මේක ඒකකයේ විදිහට ගත්තොත් SI ඒකකය අපි කියන්නේ ඝන මීටරයට කිලෝග්‍රෑම් කියලා. ඒකම දුවේපතේ ඝනත්වය කතා කරද්දී විවිධ ද්‍රව්‍යයන් තුල විවිධ ඝනත්ව තියෙන ද්‍රව්‍ය අපිට හම්බ වෙනවා එදිනදා ජීවිතේදී. ඊටා විශාල ඝනත්ව වල ඉඳන් ඊටා කුඩා ඝනත්ව දක්වා. සාමාන්‍යයෙන් ඝන ද්‍රව්‍ය වල ගත්තොත් එහෙම ඝනත්වය තරමක් වැඩි. ද්‍රව වල ඊට වඩා අඩුයි. වායුන්ගේ ගොඩාක්ම අඩු වගයන් තියෙනවා. අඩු ඝනත්වයන් තියෙනවා. ඒකට ද්‍රවයක් වුණත් රසදිය වල ඝනත්වය සමහර ඝන ද්‍රව්‍ය වල ඝනත්වයට වඩා වැඩි. ඒකට උදාහරණයකට ප්ලැටිනම් වගේ ලෝහයක ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 21450ක් පමණ වෙද්දී ජලයේ ඝනත්වය වෙන්නේ ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000ක් විතර. ඒ වගේම අපි සාමාන්‍ය වියලි වාතයේ ඝනත්වය ගත්තොත් ඒක 1.29ක් පමණ තා කුඩා ආගයක් තමයි වෙන්නේ. ඒතකොට මෙතන මේ වගුවේ ඔයගලන්ට රතු පාටින් දක්වලා තියෙන ඝන ද්‍රව්‍යයන්, නිල් පාටින් දක්වලා තියෙන ද්‍රව සහ කොළ පාටින් දක්වලා තියෙන්නේ වායු පදාර්ථ ගැන. මෙතන මේවා පාඩම් කරගන්න උවමනා නැහැ. ඔයාලට විභාගයේදී යම් ද්‍රව්‍යයක ඝනත්වය අවශ්‍ය නම් ඒ ද්‍රව්‍යයේ ඝනත්වය දත්තයක් විදියට ඔයගලන්ට ලැබෙනවා. මේක ඔයාලගේ දැන ගැනීමට ඝනත්ව මොන වගේද මේ අපි එදිනෙදා භාවිතා කරන ද්‍රව්‍යවල ඝනත්වයන් පිළිබඳ අදහසක් ගැනීම සඳහා පමණයි මේ වගුව ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් ඝනත්වය හැම එකකම එහෙම ලියද්දී අපි සාමාන්‍යයෙන් ඝනත්වය පාවිච්චි කරනවා සාපේක්ෂ ඝනත්වය කියලා වචනය. ඒ සාපේක්ෂ ඝනත්වය කියලා කියන්නේ ඕනෑම ද්‍රව්‍යයක ඝනත්වය ජලයේ ඝනත්වයට දරන අනුපාතය.
මෙතන අර්ථ දැක්වීමේ කියන්නේ ජලයේ ඝනත්වයේ සෙල්සියස් අංශක 4දී ජලයේ ඝනත්වය කියලා. හේතුව තමයි ඝනත්වය කියන රාශිය උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙනවා. උෂ්ණත්වය වැඩි කරද්දී සාමාන්‍ය ද්‍රව්‍යයක ඝනත්වය අඩු වෙනවා. ඒ හින්දා අපි ඝනත්වය ලියනකොට ඇත්තටම හරියට ඝනත්වය ප්‍රකාශ කරනවා නම් උෂ්ණත්වය සමග තමයි ලියන්න ඕනේ. දැන් මම අර කලින් ලිව්ව වගුවේ තිබ්බ ඝනත්වයන් ඒ ඔක්කොම සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ පවතින. ඒ කියන්නේ සෙල්සියස් අංශක 20 25 වගේ පරාසය තුල පවතින අගයන් තමයි ඒ දුන්නේ. ඒකට සෙල්සියස් අංශක 4දී තමයි ජලයට උපරිම ඝනත්වය තියෙන්නේ. සාමාන්‍ය සෙල්සියස් අංශක 4දී ජලයේ ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000ක් විතර වෙනවා. එතකොට සාපේක්ෂ ඝනත්වයේ සමීකරණයක් විදිහට අපිට ලියන්න පුළුවන් යම් ද්‍රව්‍යයක ඝනත්වය බෙදීම ජලයේ ඝනත්වය කියලා. සාපේක්ෂ ඝනත්වයට අපි කියනවා විශිෂ්ට ගුරුත්වය කියලා. කියන්නේ ඒක ඔයගොල්ලෝ දෙක වචන දෙකම මතක තියාගන්න. හේතු විභාගයකදී විශිෂ්ට ගුරුත්වය කියලා කියනොත් සාපේක්ෂ ඝනත්වය කියන එක අමතක වෙලා තිබ්බොත් ඔයාලට ඒක ලකුණු ලබා ගැනීමට බැරි වෙනවා. ඒ හින්දා විශිෂ්ට ගුරුත්වය කියන වචනයත් මෙතනදී අපි ඝනත්වය වෙනුවට පාවිච්චි කරනවා. ඒක මතක තියාගන්න කාරණයක්. ඒකට සාපේක්ෂ ඝනත්වය මේ විදිහට අපි සමීකරණයකින් ලියන්න පුළුවන්. එහෙනම් ද්‍රව්‍යයේ ඝනත්වය බෙදීම ජලයේ ඝනත්වය කියලා. අපි සංකේත වලින් ලිව්වොත් ද්‍රව්‍යයේ ඝනත්වය ρ කියලා ගත්තොත් ජලයේ ඝනත්වය අපි ρW කියලා දානවා වෝටර් කියලා කියන්නේ. පැහැදිලිද? ඒකට උදාහරණයක් විදිහට දැන් යකඩවල ඝනත්වය සාමාන්‍යයෙන් 7600ක් විතර වෙනවා ඝන මීටරයකට කිලෝග්‍රෑම්. ඒකට යකඩවල සාපේක්ෂ ඝනත්වය අපි ලිව්වොත් එහෙම 7600 1000න් බෙදලා 7.6යි කියලා ලියන්න පුළුවන්. ඒකට සාපේක්ෂ ඝනත්වය කියන රාශියට ඒකකයක් නැහැ. ඒකට හේතුව මේක ඝනත්ව දෙකක අනුපාතයක්. ඒකට මේකේ ඒකක තුලනය වෙලා යනවා. හින්දා මේක ඒකකයක් නැති අගයක් විතරයි තියෙන්නේ. ඒකට සාපේක්ෂ ඝනත්වය ඕනම ද්‍රව්‍යයක ඝනත්වය හොයන්න පුළුවන්. ඒ ද්‍රව්‍යයේ සාපේක්ෂ ඝනත්වය 1000න් වැඩි කරාම. මොකද ජලයේ ඝනත්වයෙන් වැඩි කරලා ලියන්නයි තියෙන්නේ. ඒකම සාපේක්ෂ ඝනත්වය අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ද්‍රව්‍යයක ස්කන්ධය පාවිච්චි කරලා. ස්කන්ධ වලින් ලියන්නත් පුළුවන්. කියන්නේ වස්තුවක ස්කන්ධය ඒහා සමාන ඒ වස්තුවේ පරිමාවට සමාන පරිමාවක් කල පරිමාවක ස්කන්ධයෙන් බෙදුවාම අපිට ඒක සාපේක්ෂ ඝනත්වය කියලා කියන්න පුළුවන්. අපි දන්නවා සාමාන්‍ය ද්‍රව්‍යයක ඝනත්වය ලියන්න පුළුවන් ස්කන්ධය බෙදීම පරිමාව මම ගන්නවා වස්තුවේ ස්කන්ධයෙන් සහ ජලය ඒහා සමාන ජල පරිමාවක ස්කන්ධය අපි හිතමු MW කියලා. ඒතර වස්තුවේ ඝනත්වය අපිට ලියන්න පුළුවන් m බෙදීම v කියලා. v කියලා මම මෙතෙන්දි ගත්තේ වස්තුවේ පරිමාව. ඒකට ජලයේ ඝනත්වය අපිට ලියන්න පුළුවන් එහෙනම් ඒහා සමාන පරිමාවක. ඒ කියන්නේ v පරිමාවක ජලයේ ස්කන්ධය MW කියලා ගත්තොත් MW බෙදීම v කියලා. එතකොට සාපේක්ෂ ඝනත්වය කියන්නේ මේ ඝනත්ව දෙක අතර අනුපාතය පරිමා සමාන හින්දා ඝනත්ව දෙක අතර අනුපාතය ස්කන්ධ අතර අනුපාතයට සමානයි. එතකොට සාපේක්ෂ ඝනත්වය අපිට ස්කන්ධ අනුපාතයෙන් ලියන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ මේ ස්කන්ධ අනුපාත ලියද්දී එක හා සමාන පරිමා අඩංගු ද්‍රව්‍ය සහ ජලයේ ස්කන්ධ වලින් තමයි බෙදන්න ඕනේ. ඒ කියන්නේ සාපේක්ෂ ඝනත්වය නම් ලියන්න පුළුවන් යම් ද්‍රව්‍යයක ස්කන්ධය ඒ ද්‍රව්‍ය පරිමාවට සමාන ජල පරිමාවක ස්කන්ධයේ අනුපාතයක් විදියට. හිතනවා දුවලපතාලට පැහැදිලි වෙන්න ඇති කියලා අපිට මේ විදිහේ සමීකරණයක් විදිහට ලියාගන්න පුළුවන්. ඒවා දල සටහනක් විදිහට ඔයගොල්ලෝ පොඩි කෙටි සටහනක් විදිහට ලියාගත්තොත් ඔයාලට මේක තරමක් පහසුයි මේ පාඩම. ඒ කියන්නේ මේවා ආයෙ මතක් කරගන්න ගියාම ලේසි වෙනවා ඒක. තරම. එතකොට ඊළඟ භෞතික රාශිය තමයි අපි ද්‍රව සම්බන්ධව කතා කරද්දී අපිට එන්නේ පීඩනය කියන භෞතික රාශිය. එතකොට පීඩනය කියලා කියන්නේ මොකක්ද? අපි දන්නවා දැන් අපි සාමාන්‍ය භාවිතයේදී පීඩනය කියන වචනේ භාවිත කරනවා. සාමාන්‍ය අධික රුධිර පීඩනය කියලා කියනවා. එතකොට පීඩනයක් කියලා කියන්නේ ඒකක වර්ගඵලයක් මත ඒකක ලම්බක වර්ගඵලයක් මත ක්‍රියා කරන බලය කොච්චරද කියන එක. දැන් අපි කොන්ක්‍රීට් කණුවක් ගත්තොත් එහෙම කොන්ක්‍රීට් කණුවක් නිකන් කෙලින් හිටවලා තියෙද්දි ඒ කණුවේ මුළු බර නිසා පොළොව මත හැදෙන ඒ කියන්නේ ඒ වර්ගඵලය මත ඇති කරන බලය අපිට පීඩනයේ විදිහට ලියන්න පුළුවන්. දන්නවා සාමාන්‍යයෙන් පීඩනය වැඩි කරගන්න පුළුවන් වර්ගඵලය එතකොට වැඩි කරගත්තා. අපි මේක ගණිතමය සමීකරණයක් විදිහට ලිව්වොත් අපිට පීඩනය කියන්න පුළුවන් බලය බෙදීම ඒ බලය ක්‍රියා කරන අභිලම්බ වර්ගඵලය කොච්චරද කියන එක. එතකොට පිටමු හරස් කඩ A වෙන වර්ගඵලයක් මත F බලයක් ක්‍රියා කරනවා කියන. එහෙනම් අපිට පීඩනය ලියන්න පුළුවන්. එතකොට පීඩනය P සමානයි F බෙදීම A කියලා. මෙන්න මේ සමීකරණයක් විදිහට අපිට
මේ විදිහට ලියා ගන්න පුළුවන්. හැබැයි හැමතිස්සෙම අපිට එදෙන අපි ගණන් හදද්දි කතා කරද්දි එදෙන බල හැමතිස්සෙම මේ වගේ ලම්බක බල වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒක මේ විදිහට ආනතව එදෙන බලයක් වෙන්නත් පුළුවන්. ආනතව එදෙන බලයක් වුණොත් අපි මේ බලයේ ඒ සලකන වර්ග බලයට ලම්බකව එදෙන සංරචකය තමයි බලයේ විදිහට පාවිච්චි කරන්න ඕනේ. එහෙනම් පීඩනය එතකොට අපිට ඒ වගේ වෙලාවක ලියන්න පුළුවන් මේ බලයේ ලම්බක සංරචකය F cos θ කියන්නේ සිරසත් එක්ක බලය හදන කෝණේ θ කියලා ගත්තොත් F cos θ බෙදීම A කියලා. පැහැදිලිද? මේක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් දැන් අපි වැවක වගේ තියෙන ජලයෙන් වැව් බැම්ම මත ඇති වෙන නැත්නම් ඩෑම් එක වේල්ල මත ඇති කරන පීඩනය වගේ ලියන්න ගියාම මේ වේල්ල තියෙන ආනතම. ඒකට ඒ වගේ වෙලාවක ජල කඳෙන් ඇති කරන පීඩනය ලියන්න නම් ඒ වේල ආනතව තියදී ආන ලම්බක බල සංරචකය ගන්න වෙනවා. මොකද ජල ද්‍රව්‍ය බර තියෙන සිරස්ව පහළට හින්දා. පැහැදිලි? ඒකට අපි ඒ වගේ ගණනය කිරීම සම්බන්ධව බලමු. එතකොට පීඩනය කියන සංකල්පය තමයි අපි එතනදී විස්තර කරේ. එතකොට පීඩනය මනින ඒකක පිළිබඳව මෙතන වැදගත් වෙනවා. දැන් තුලපුලාට මතක ඇති පීඩනය කිව්වේ බලය බෙදීම වර්ගඵලය. එතකොට පීඩනයේ ඒකකය ගන්න පුළුවන් අපිට. දැන් බලයේ ඒකකය කියන්නේ පීඩනයේ ඒකක ලියද්දී අපිට තියෙන ලේසි විදිය පීඩනයේ කිව්වේ බලය බෙදීම වර්ගඵලය. බලය මයින ඒකකයේ නිව්ටන් වර්ගඵලය මයින ඒකකයේ වර්ග මීටර. එහෙනම් එතකොට පීඩනයේ ඒකකය අපිට ලියන්න පුළුවන් වර්ග මීටරයට නිව්ටන් කියලා. මේ වර්ග මීටරයට නිව්ටන් කියන ඒකකයට අපි පාවිච්චි කරන SI ඒකක ක්‍රමයේදී මේකට කියන්නේ පැස්කල් කියලා. වර්ග මීටරයට නිව්ටන් කියන එකම තමයි. ඒක තමයි අපි පැස්කල් කියලා ලියන්නේ. එතකොට මේ පැස්කල් කියන ඒකකය නැත්නම් වර්ග මීටර නිව්ටන් කියන ඒකකයට අමතරව පීඩනයේ මයින් තවත් ඒකක ගොඩාක් තියෙනවා. බිඳුවේ පුතේ ඒ ඒකක හැම එකක්ම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. අපි ප්‍රායෝගිකව එක එක ක්ෂේත්‍රවලදී වැඩ කරද්දී පීඩනයේ මයින් ඒකක ඒ ක්ෂේත්‍රයේ භාවිතා කිරීම පහසුවට එක එක ඒකක පාවිච්චි කරන්න සිද්ධ වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් දැන් රුධිර පීඩනය වෛද්‍ය කටයුතු වලදී රුධිර පීඩනය වගේ මයින්ඩ් පාවිච්චි කරන ඒකකය නෙමෙයි සාමාන්‍ය වාහනයක ටයර් වල හුලං ප්‍රමාණය නැත්නම් ටයරය කොච්චරක් හුලං ගහලා තියෙනවද නැද්ද කියන එක මනින්දි පාවිච්චි කරන ඒකකේ වෙන්නේ. ඒවා එකිනෙකට වෙනස්. නමුත් ඒව අතර සම්බන්ධතා තියෙනවා. අන්න ඒ වගේ භාවිතා කරන ඒකක කීපයක් පිළිබඳව තමයි ඊට පස්සේ අපි බලන්න ඕනේ. එකක් තමයි PSI කියන්නේ. PSI කියලා කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් ඔක pounds per square inch. එහෙම නැත්නම් වර්ග අඟලට රාත්තල් කොච්චරද කියන එක. නැත්නම් බා කියන එකකයක් තියෙනවා. තව ATM නැත්නම් වායු ගෝල කියලා කියනවා. මිලිබාර්, රසදිය මිලිමීටර්, රසදිය මිලිමීටර් කියන එකක නැත්නම් රසදිය සෙන්ටිමීටර් කියලා ලියන්න පුළුවන්. ඔය වගේ තව ඒකක තියෙනවා. ටෝ කියලා එකකයක් තියෙනවා. ඉතින් මේ ඒකක ඉතරක් දැනගත්තට මදි. මේ අතර තියෙන සම්බන්ධය පොඩියට මම එතෙන්ද කියලා දෙන්නම්. වායු ගෝල එකක් කියලා කියන්නේ මේ 1.0.1.3.2.5 වැඩි කිරීම 10.5 පැස්කල් විතර අගයක්. අපි ඉතින් ඕක ආසන්න වශයෙන් ගණනය කිරීමේ පාසුව සඳහා එක වැඩි කිරීම 10.5 පැස්කල් නැත්නම් පැස්කල් ලක්ෂයකට තමයි වායු ගෝල එකක් කියලා කියන්නේ. කියන්නේ මේ වායු ගෝලයෙන් ඇති කරන පීඩනය. බා එකක් කියලා කියන්නේ ඔය ආගේම තමයි. ඒකට ඕක රසදිය සෙන්ටිමීටර් නැත්නම් රසදිය මිලිමීටර වලින් කිව්ව රසදිය මිලිමීටර 760කට තමයි ওই පීඩනය සමාන වෙන්නේ. ඒතකොට වායු ගෝල එකක් කියන එක රසදිය මිලිමීටර 760යි නැත්නම් රසදිය සෙන්ටිමීටර වලින් ලියුවොත් ඕක රසදිය සෙන්ටිමීටර 76යි කියලා කියන්න පුළුවන්. ටෝ කියලා එකකයක් තියෙනවා පැස්කල් 133.33කට අපි ටෝ එකක් කියලා කියනවා. ඒතකොට PSI කියන එක මම කලින් කිව්වා වර්ග අඟලට රාත්තල් කියන එක. ඒක අපිට ලියන්න පුළුවන් 6894.7යි පැස්කල් කියලා. ගොඩක් වෙලාවට වාහනවල ටයර් වල පීඩනමයි ඉන්නේ ඔය PSI කියන ඒකකේ. එතකොට සාමාන්‍ය ඉංජිනේරු කටයුතු වලදී පීඩනමයිද අපි ගොඩක් වෙලාවට බාර් එහෙම නැත්නම් පැස්කල් කියන එක තමයි පොදුවේ වැඩිපුර පාවිච්චි කරන්නේ කර්මාන්තය නැත්නම් ඒක නා ප්‍රායෝගික ජීවිතයේ. ඉතින් ඔය කියන කාරණා පිළිබඳව දැනගන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු මේ පීඩනය කියන එක. දැන් පීඩනය ගත්තාම ද්‍රවයක පැත්තෙන් පැත්තට කියන්නේ ද්‍රවයක් තුල පීඩනය ගත්තොත් ද්‍රව වලින් ඇති කරන පීඩනය පැත්තට ඇති කරන්න පුළුවන්. ඒ වගේම පීඩනය පහළට ඇති වෙන්න පුළුවන්, පීඩනය ඉහළට ඇති වෙන්න පුළුවන්. ඒ අපි දන්නවා වස්තුවක් නෑ බෝලයක් වගේ වස්තුවක් අරන් ද්‍රවයක ගිල්ලවන්න ගියොත් අපේ අතට නිකන් දැනෙනවා මේ ද්‍රවය නිකන් උඩට ඉස්සෙනවා. ඒ කියන්නේ ද්‍රවය මගින් ඒ බෝලය මත ඉහළට පීඩනයක් ඇති කරනවා. ඒ වගේම අපි මොකක් හරි භාජනයක් ඔළුව උඩ තියාගෙන හිටියොත් එහෙම ඒ භාජනය අපේ ඔළුව මත පීඩනයක් ඇති කරන බව අපේට දැනෙනවා. එහෙම නැත්නම්
බොයි වගේ බෝතලේ මේ රූපේ පෙන්වලා තියෙන විදිහට බෝතලයකට වතුර පුරවලා ඒකේ වටේ සිදුරු විදලා තිබ්බොත් අපි දන්නවා සිදුරු හැම සිදුරකින්ම ද්‍රවය එළියට යනවා. ඒ කියන්නේ පැත්තටත් පීඩනය ක්‍රියා කරනවා. මේ පැත්තට ක්‍රියා කරන පීඩනයට අපි කියනවා පාර්ශ්වික පීඩනය කියලා. එතකොට පහළට ක්‍රියා කරන පීඩනය සහ ඉහළට ක්‍රියා කරන පීඩනය විදිහට අපි වෙනම ආයේ ද්‍රව කඳක් මගින් නැත්නම් ඕනම ද්‍රව්‍යයක් මගින් යවත් ද්‍රව්‍යයක් මත ඇති කරන බලය ඒ ඇති කරන වර්ගඵලයෙන් බෙදුවාම පහළට ක්‍රියා කරන පීඩනයකුත් ඉහළට ක්‍රියා කරන බලයේ වර්ගඵලයෙන් බෙදුවාම ඉහළට ක්‍රියා කරන පීඩනයක් විදිහටත් අපිට පීඩනය ගන්න පුළුවන්. නම් පීඩනය ගැන කතා කරද්දී දැන් මෙතන අපි කතා කරන්න යන්නේ තරල පිළිබඳව නැත්නම් ද්‍රව පිළිබඳව විස්තර කරන්න යන්නේ මේ පාඩම ඔස්සේ. ඉතින් ද්‍රව පීඩන ගැන විස්තර කරද්දී අපිට වැදගත් වෙන්නේ මේ ද්‍රව කඳන් මගින් ඇති කරන පීඩනය. අනේකට අපි කියනවා ද්‍රවස්ථිතික පීඩනය. එහෙනම් ද්‍රවස්ථිතික පීඩනය කියලා කියන්නේ ද්‍රව කඳක් මගින් නැත්නම් නිශ්චලව පවතින ද්‍රවයක් තුල පිහිටි කිසියම් ලක්ෂයක් මත ඊට ඉහළින් පවතින ද්‍රව කඳ මගින් ඇති කරන පීඩනය. කියන්නේ අපි ගත්තොත් ද්‍රවයක් තුල යම් වර්ගඵලයක් ඒ වර්ගඵලයට ඉහළින් තියෙන මුළු ද්‍රවය මුළු ද්‍රව කඳ කියන්නේ ඒ වර්ගඵලයේ ඉඳන් ද්‍රව පෘෂ්ඨයේ දක්වාම තියෙන මුළු ද්‍රවය කඳ හින්දා ඒ ඇති කරන ද්‍රව කඳේ බර ඒ වර්ගඵලයෙන් බෙදුවාම වෙන අගේ තමයි ඇත්තටම ද්‍රවස්ථිතික පීඩනය වෙන්නේ. පැහැදිලි? හින්දුවේ පුතේ මේ කරුණ හොඳට පැහැදිලි කරගන්න. මොකද ද්‍රවස්ථිතික පීඩනය කියන එක ඊටාම වැදගත් රාශියක් වෙනවා. අපි බලමු ද්‍රවස්ථිතික පීඩනයට කොහොමද සමීකරණයක්. කියන්නේ කොහොමද ද්‍රවස්ථිතික පීඩනය අපි ලියන්නේ කියන එක. මම මේ ද්‍රවස්ථිතික පීඩනය විස්තර කරන්න මේ අරගන්නවා පොඩි භාජනයක් ඇතුලේ පිටව මෙන්න මේ එච්චුසකට කියන්නේ ද්‍රවයක් පිටලා තියෙනවා. ඒ ද්‍රවය තුල ද්‍රව පෘෂ්ඨයේ ඉඳන් H කැඹුරක් දක්වාමම මෙන්න මේ කඩයිරි වලින් ඇදලා තියෙන H කැඹුරක් දක්වා ද්‍රව සිලින්ඩරයක් සලකනවා. එතකොට මේ ද්‍රව සිලින්ඩරේ පතුල X කියලා මම අරගන්නවා. මේ ද්‍රව සිලින්ඩරේ හරස්කඩ වර්ගඵලයම කැපිටල් A කියලා ගමු. ඒ වගේම මේ ද්‍රව සිලින්ඩරේ ද්‍රව පෘෂ්ඨයේ ඉඳන් H කැඹුරක් දක්වා තියෙන්නේ කියලා ගමු. එතකොට මේ X ලක්ෂයේ මත ඇති කරන පීඩනය අපි ද්‍රවස්ථිතික පීඩනය P කියලා ගමු. එතකොට ද්‍රවස්ථිතික පීඩනය සමාන වෙනවා මම කලින් කිව්වා වගේ මේ X ලක්ෂයට ඉහළින් තියෙන ද්‍රව කඳේ බර ඒ සලකන ලද වර්ගඵලයෙන් බෙදුවා. මම මෙතන A කියලා ගත්තේ මේ සිලින්ඩරේ වර්ගඵලය. ඒතකොට මම ඒකේ එකෙන් බෙදනවා. ද්‍රව කඳේ බර අපි හිතමු mg කියලා. දැන් අපි දන්නවා ස්කන්ධය කියන්නේ අපි කලින් ඉගෙන ගත්තා ස්කන්ධය ඝනත්වය ගැන. ඝනත්වය කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව. ඉතින් ඒකෙන් අපිට කියන්න පුළුවන් ස්කන්ධය කියලා කියන්නේ ඝනත්වයේ වැඩි කිරීම පරිමාව කියලා. ඝනත්වයේ වැඩි කිරීම පරිමාව. එතකොට පුතේ දුවේ මේ පරිමාව ලියන්න පුළුවන් අපිට හරස්කඩ වර්ගඵලයේ වැඩි කිරීම උස කියලා. AH කියලා. අනේ එහෙනම් මෙතන මේ ස්කන්ධය බෙදීම පරිමාව කියන පරබෙදීම වර්ගඵලය කියන ඔස්සේ ස්කන්ධය වෙනුවට අපිට ආදේශ කරන්න පුළුවන් ස්කන්ධය වෙනුවට ρAH කියලා. ρAH බෙදීම වැඩි කිරීම G බෙදීම ඒ විදිහට අපිට ද්‍රවස්ථිතික පීඩනය ගන්න පුළුවන්. ඒක මම සමීකරණයේ විදිහට ලිව්වත් මෙන්න මේ විදිහට අපිට ද්‍රවස්ථිතික පීඩනය ලියන්න පුළුවන් AH ρG බෙදීම A කියලා. එතකොට මේකේ මෙන්න මේ ඉහළ තියෙන A පදය පහළ තියෙන A පදයට කැපිලා යනවා. අර ඒ ලවේ A තියෙන කැපිලා ගියාම වෙන ඕගොල්ලන්ට පීඩනය ද්‍රවස්ථිතික පීඩනය සමීකරණය ලියන්න පුළුවන් H ρG කියලා. ඒ කියන්නේ ඕනෑම ද්‍රවයක ද්‍රව පෘෂ්ඨයේ ඉඳන් H ගැඹුරින් පිහිටි ලක්ෂයක පීඩනය අපිට ලියන්න පුළුවන් H ρG කියලා. මෙතන H කියලා කියන්නේ ද්‍රව පෘෂ්ඨයේ ඉඳන් කොච්චර ගැඹුරකින්ද කියන එක. සලකන ලක්ෂයට තියෙන ගැඹුර කොච්චරද කියන එක. ρ කියලා කියන්නේ ද්‍රවයේ ඝනත්වය, G කියලා කියන්නේ ගුරුත්වද ත්වරණය. එහෙනම් අපිට සමීකරණයක් විදිහට ලියන්න පුළුවන් P සමානයි H ρG කියලා. එතන P කියලා කිව්වේ ද්‍රවස්ථිතික පීඩනය. එතකොට මතක තියාගන්න මේ සමීකරණය ගොඩක් වැදගත් වෙනවා ඔයාලට මේ පාඩම සම්බන්ධ ගණනය කිරීම සිදු කරද්දී. පැහැදිලිද? හරි එහෙනම් දෙවිපති අපි ඊළඟට බලමු මේ ද්‍රවස්ථිතික පීඩනය සඳහා පවතින්නේ මොනවා මත. එතකොට අපි මූලිකවම මෙතන සමීකරණයේ තියෙන රාශිත් එක්ක සැකලුවොත් මේක රඳා පවතින්නේ ද්‍රවයේ ඝනත්වය, ගුරුත්වද ත්වරණය සහ ද්‍රව පෘෂ්ඨයේ ඉඳන් තියෙන සිරස් උස කොච්චරද කියන එක. මේක ද්‍රවය අඩංගු භාජනයේ හැඩය මතවත් නැත්නම් ද්‍රවයේ අඩංගු භාජනයේ පතුලේ ස්වභාවය මතවත් රඳා පවතින සාධකයක් වෙන්නේ නැහැ. කියන්නේ මම මෙන්න මේ විදිහට කිනේකට හැඩ වෙනස්
භාජන කීපයක් සැලකුවොත් ඒ ඕනම භාජනයකට අපි මේ ද්‍රවය දැම්මොත් එහෙම එකම මට්ටමකට ද්‍රව උස එකම සිරස් උසක් එන විදිහට තමයි ද්‍රවය මේ තුල පිළියෙල වෙන්නේ. තම සිරස් උසක්. ඒතකොට මේ ABC කියලා මම මේකේ පහළ ලක්ෂ කීපයක් අරන් තියෙනවා. ABC කියලා අරන් තියෙන්නේ එකම මට්ටමේ පිහිටි ලක්ෂ. ඒකට මේක එකම මට්ටමේ පිහිටි ලක්ෂ තමයි මේ ABC D සහ E කියලා අරන් තියෙන්නේ. මේ ඒට ඉහළින් තියෙන ද්‍රව භාජන වල ඔයගොල්ලන්ට පේනවද අපිට හැඩ වෙනස්. මේ CD කියන එක ගත්තොත් එකම හැඩයක් තිබ්බට මේ භාජනේ පොඩ ඇල කරලා තියෙනවා. කියන්නේ මේක නලයක් කියලා හිතමු. මේක තුල ද්‍රව කඳ පොඩ ඇල වෙලා තියෙනවා. ඒ ඇල වුණා කියලා එහෙම වෙනසක් වෙන්නේ නැහැ. පීඩනය ගණිතී සිරස් උස තමයි අපි ගන්න ඕනේ. ඇල උස අරගෙන හරියන්නේ නැහැ. එහෙනම් මේ එකම මට්ටමේ පීඩන ද්‍රවස්ථිතික පීඩනය ගත්තොත් එහෙනම් එක මාගයක් වෙන්න ඕනේ. එහෙනම් මෙතන A ලක්ෂයේ පීඩනය B ලක්ෂයේ පීඩනයට සමානයි. B ගේ පීඩනය C ගේ පීඩනයට සමානයි. ඒ වගේ D E සහ B සියලු ලක්ෂ වල පීඩනය සමානයි. ඒ සියලුම ලක්ෂ වලට ඉහළින් තියෙන ද්‍රව කඳේ සිරස් උස H ඉඳලා ඝනත්වය ρ කියලා ගත්තොත් ද්‍රවයේ අපිට ලියන්න පුළුවන් මේ ඕනම ලක්ෂයක පීඩනය H ρ g ට සමානයි කියලා. ඒකට මතක තියාගන්න ද්‍රවස්ථිති පීඩනය රඳා පවතින්නේ ද්‍රව පෘෂ්ඨයේ ඉඳන් සලකන ලක්ෂයට තියෙන සිරස් උස මත. කියන්නේ සිරස් උස තමයි අපි සලකන්න ඕනේ. පැහැදිලි? ඒකට ද්‍රවස්ථිතික පීඩනය අපිට මේ විදිහට විස්තර කරන්න පුළුවන්. ඉතින් මේ පාඩමේ ඊළඟට අපි බලමු මේ පෘෂ්ඨයේ ඉඳන් තියෙන ගැඹුරත් එක්ක ද්‍රව පෘෂ්ඨයේ ඉඳන් තියෙන ගැඹුරත් එක්ක පීඩනය වෙනස් වීම. සාමාන්‍ය ද්‍රව පෘෂ්ඨයේ ඉඳන් තියෙන ගැඹුරත් එක්ක පීඩනය වැඩි වෙනවා. දැන් අපි දන්නවා ගැඹුරට යන්න පීඩනය එන්නේ H වැඩි වෙනවා. වැඩි වෙනකොට පීඩනය එන්නේ වැඩි වෙනවා. පැහැදිලි? එතකොට ඒක පොඩි ක්‍රියාකාරකමකින් ඕගලන්ට එන මේ විදිහට ගෙදරදී කරලා බලන්න පුළුවන්. උස බීම් බෝතලයක් අරගෙන ඒකේ මේ ඒක පතුලේ ඉඳන් විවිධ කීපයක් අපි දුන්න සෙන්ටිමීටර 4-5ක විතර උස පරතරයක් තියෙන විදිහට පොඩි සිදුරු ටිකක් ඉදින්. ඉතලා මේක සම්පූර්ණයෙන් ජලයෙන් පුරවලා අතහැරලා බලන්න. එතකොට ඕගලන්ට තේරෙයි පහළම සිදුරෙන් පිට වෙන ජලය ගොඩාක් ඈතට යනවා. ඊට වඩා ඉහළ සිදුරෙන් පිට වෙන ජලය යන්නේ ඊට වඩා අඩු දුරකට. උඩින්ම තියෙන සිදුරෙන් එන ජලය ගොඩාක් ළඟට වැටේ. මේකට හේතුව තමයි දෙවිපතේ මේ. දැන් මේ පහළම ලක්ෂය මත ඇති කරන පහළ යට එද්දි මේ ද්‍රව පෘෂ්ඨයෙන් තියෙන ගැඹුර වැඩි. මේ ගැඹුර වැඩි වෙනකොට ඒ ලක්ෂය මත ඇති කරන ද්‍රවයෙන් ඇති කරන පීඩනය දවස්තිති පීඩනය වැඩි. පීඩනය වැඩි හින්දා මෙතනට මේ ලක්ෂය මත ඇති කරන බලය වැඩි. බලය වැඩි හින්දා මෙතන ලොකු බලයක් එනවා. ඒ ද්‍රවාංශු වේගයෙන් එළියට තල්ලු වෙනවා. ඒකට ඒවට වැඩි දුරක් යන්න පුළුවන්. නමුත් ඊට සාපේක්ෂව මේ ඉහළ ලක්ෂය මෙතන ද්‍රව පෘෂ්ඨයේ ඉඳන් මෙතන ලක්ෂයට තියෙන ගැඹුර ඊට සාපේක්ෂව අඩු. අනේ අඩු ගැඹුරක් තියෙන හින්දා එතනින් ඇති කරන පීඩනයත් අඩුයි. එතනින් ඇති කරන ද්‍රවාංශ මත ඇති කරන බලයත් අඩුයි. ඉතින් මේ අඩු බලයකට මේ ද්‍රවයට පහළ ලක්ෂය තරම් දුරක් යන්න බෑ. ඒ කියන්නේ ඊට වඩා අඩු දුර. ඔය විදිහට ඉහළම ලක්ෂය මත ඇති කරන බලය තව ටිකක් අඩුයි. එහෙනම් ඒක තමයි අවම දුරක් යන්නේ. ඔය විදිහට අපිට පොඩි ක්‍රියාකාරකමක් මේ ද්‍රවස්ථිතික පීඩනයේ ගැඹුරු සමග විචලනය වීම පහදා දෙන්න පුළුවන්. මම හිතනවා දුවල් පුතාලාට මේ කියපු කරුණු ටික තේරුම් ගන්න පුළුවන් වෙන්න ඇති. ඉතින් අපි මේ කරුණු කොටස ඔහොම ඔළුවේ තියාගෙන දැන් මතක තියාගන්න මේ විදිහ අපි ඝනත්වය කියන පදේ විස්තර කළා. පීඩනය කියන්නේ මොකද්ද සහ පීඩනයේ ද්‍රවස්ථිතික පීඩනය කියන කොටස මොකක්ද කියන එක විස්තර කරලා තියෙනවා. ඊළඟට අපි බලමු වායුගෝලීය පීඩනය කියන ද්‍රවස්ථිතික පීඩනය. දැන් අපි කතා කරනවා වායුගෝලීය පීඩනය ගැන. වායුගෝලීය පීඩනය කියලා කියන්නේ මේ අපි අවට තියෙන පරිසරයේ ඇති වාතය. අපි අවට තියෙන වාතය මගින් මේ පරිසරය තුළ තියෙති ඕනෑම පදාර්ථයක් මත ක්‍රියා කරන පීඩනයට තමයි වායුගෝලීය පීඩනය කියලා කියන්නේ. මේකත් හරියට ගත්තොත් අර ද්‍රවස්ථිතික පීඩනය වගේ තමයි. ද්‍රවයක් තුළ පිහිටි ලක්ෂයක් මත ද්‍රව කඳ මගින් ඇති කරන පීඩනය වගේමයි මේ වායුගෝලය ද්‍රවයේ විදිහට සැලකුවොත් එහෙම. ඒතකොට මේ වායුගෝලයේ අපි ඉන්නකොට මේ අපිට ඉහළින් තියෙනවා. දැන් අපි දන්නවා පෘථිවියේ ඉඳන් කිලෝමීටර් ගාණක් දුරට වායුගෝලය පවතිනවා. අන්න ඒ වායුගෝලයේ තියෙන මුළු වායු කඳ මගින් ඕනෑම සලකන වස්තුවක් මත ඇති කරන පීඩනයට තමයි වායුගෝලීය පීඩනය කියලා කියන්නේ. එතකොට දැන් මේ අපි මෙහෙම වායුගෝලයේ ඉන්නකොට හිටගෙන ඉන්නකොට අපේ ඔළුව මත ඔළුව කෙලින් ඉහළින් තියෙනවා ඒ වගේ ඉතා විශාල දුරකට විහිදිච්ච වායු පදාර්ථයක්. කියන වායු කඳක්. ආන්ගේ වායු කඳ මගින් අපේ ඔළුව මත ඇති කරන පීඩනය. දැන් අපිට මේ පීඩනය දැනෙන්නේ නැහැ. හේතුව තමයි ලොකුවට දැනෙන්නේ අපි ලොකු බරක් උස්සන් ඉන්නවා කියලා.
ඒකට හේතුව පීඩනයේ හැම දිශාවකටම ක්‍රියා කරනවා එකම විදිහට. ඉතින් ඉහළින් ක්‍රියා කරන පීඩනය ඒ වගේම පහළිනුත් පීඩනයක් ක්‍රියා කරනවා. ඒ හින්දා ඒ පීඩන නිසා ඇතිවෙන බලය අපිට දැනෙන්නේ නැහැ. අපේ පදාර්ථය නැත්නම් මේ ශරීරය හැදිලා තියෙන්නේ ඒ පීඩනයට ඔරොත්තු දෙන විදිහට. දැන් අපිට නමුත් ද්‍රවයක් තුලට එච්චර ගොඩාක් ගැඹුරට යන්න බෑ මිනිස්සුන්ට. ගොඩාක් ගැඹුරට යද්දී පීඩනය ගොඩාක් වැඩි වෙලා දරා ගන්න බැරුව මැරෙන්න පුළුවන්. يعني ඒ වගේ තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මෙතෙන්දී අපි කතා කරේ වායුගෝලීය පීඩනය කියන කුස්ස ගැන. ඒතර සාමාන්‍ය වායුගෝලීය පීඩනය මුහුදු මට්ටමේදී මම මේ මුහුදු මට්ටමේදී කියන්නේ එක එක මට්ටම් වලදී දැන් මම ඔය කිව්ව විදිහට පීඩනය වෙනස් වෙනවනේ. ඒතර මේ වායුගෝලීය පීඩනය සම්මත මට්ටම විදිහට අපි මුහුදු මට්ටමේදී සම්මත උෂ්ණත්වයේ විදිහට ගන්න සෙල්සියස් අංශක බිඳුවේදී කියලා. බිඳුවේදී පීඩනය ගත්තොත් සාමාන්‍ය අගය වෙන්නේ රසදිය සෙන්ටිමීටර 760ක් විතර. ඒ වගේම තමයි වායුගෝලීය පීඩනය හදාපවතින සාධක මොනවද කියන එක අපි පොඩ්ඩක් විස්තර කළොත් එකක් තමයි වාතයේ ඝනත්වය. වාතය සමහර තැන්වල ඝනත්වය අඩුයි, සමහර තැන්වල වැඩි. උෂ්ණත්වය අඩු වැඩි වීම අනුව ඝනත්වයේ වාතයේ වෙනස් වෙනවා. ඒ අනුව ඝනත්ව වෙනස් තැන් තියෙන්න පුළුවන්. ඒ අනුව ඒ තැන්වල පීඩන වෙනසක් තියෙන්න පුළුවන්. ඒතකොට මේ පීඩන වෙනස මෙතන පොඩි සරල කාරණයක් කියලා දෙන්න කාරණයක් තමයි දැන් මේ පීඩනය වායුගෝලයේ තැනින් තැනට වෙනස් වීම හින්දා තමයි පුතා සුළං ඇති වෙන්නේ. ඇත්තටම සාමාන්‍ය සුළං අපි ඒකට කියනවා පීඩන අනුක්‍රමණ සුළං කියලා. නැත්නම් ප්‍රෙෂර් ග්‍රේඩියන්ට් වින්ඩ් එකක් කියලා කියනවා. පීඩන වෙනස් වීම හින්දා පීඩනයේ වැඩි තැන ඉඳන් අඩු තැනට අංශු ගලාගෙන යෑමක් සිද්ධ වෙනවා. මෙන්න මේ අංශු ගලා යාම තමයි අපි පීඩනය මේ පීඩන නිසා ඇති වෙන සුළඟ. එතන සුළං කියලා සුළං තත්ත්වයක් ඇති වෙන්නේ මේ පීඩන වෙනස් වීම නිසා. එතකොට වායුගෝලීය පීඩනය රඳාපවතින එක කාරණාවක් තමයි වාතයේ ඝනත්වය. තව එකක් තමයි පෘථුවියේ සිට ඇති උස සමග ගුරුත්වාකර්ෂණය නැත්නම් ගුරුත්වත්වරණයේ සිදුවන වෙනස් වීම. ඒකත් පෘථුවියේ ඉඳන් ඈතට යන්න ගුරුත්වාකර්ෂණය ටික ටික අඩු වෙනවා. ඒ අඩු වීම මත පෘථුවි වායුගෝලීය පීඩනය වෙනස් වීම වෙනවා. ඒ වගේම තමයි සුළං හැමීමේ සුළං වල වේගය පිළිබඳව සුළං වේගයෙන් සුළං හමන් යනකොටත් වායුගෝලීය පීඩනය වෙනස් වෙනවා. ඒ වගේම පීඩන වෙනස හින්දා තමයි ඇත්තටම සුළං ඇති වෙන්නේ. උෂ්ණත්වය වැඩි වෙනකොට සහ අඩු වෙනකොට පීඩන වෙනස් වෙනවා. වායුගෝලයේ ඇති කැළඹිලි ස්වභාවය අඩු වැඩි වුණාම තමයි පීඩන වෙනස් වීම නිසා ඔය අධික වර්ෂාවන් කුණාටු සුළි කුණාටු මේ දේවල් ඇති වෙන්නේ මෙන්න මේ තත්ත්වයන් මත. ඒකට ඒ වගේ දේවල් තියෙන තැන්වල පීඩන සාමාන්‍ය තැනක පීඩනයට වඩා වෙනස්. ඒකට වායුගෝලීය පීඩනය සම්මත මට්ටමේ මුහුදු මට්ටමේදී සම්මත උෂ්ණත්වයේදී සෙල්සියස් අංශක බිඳුවේ උෂ්ණත්වයේදී රසදිය මිලිමීටර 760ක් නැත්නම් රසදිය සෙන්ටිමීටර 76ක් නැත්නම් රසදිය මීටර වලින් ගත්තොත් 0.76යි විදියට අපි කියනවා. මේකේ තේරුම තමයි සාමාන්‍ය වායුගෝලීය පීඩනයේ යටතේ රසදිය කඳක් ඒ කියන්නේ මිලිමීටර 760ක දිග රසදිය කඳක් මගින් ඇති කරන පීඩනය ඒ වායුගෝලයේ ඇති වෙන පීඩනයට සමානයි කියන එක. දැන් තණ්ඩ ද්‍රවස්ථිති පීඩනය ඉගෙන ගන්නනේ HROG කියලා. ඒකට රසදිය වල ඝනත්වය 13600ක් විතර වෙනවා. ඒකට මෙතනදී උස රසදිය කඳේ දිග වෙන්නේ 760 මිලිමීටර නැත්නම් 0.76 මීටර. ගුරුත්වත්වරණය 9.82යි නැත්නම් අපි ගණනය කිරීමේ ලේසියට 10යි කියලා දාගන්න. එහෙම දාගත්තාම අපිට මේ වායුගෝලීය පීඩනය 700 නැත්නම් 760යි රසදිය මිලිමීටර කියන එක පැස්කල් වලින් නැත්නම් වර්ග මීටරයට නිව්ටන් වලින් කොච්චරද කියලා ලියා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ අගයන් ටික ආදේශ කරලා බැලුවොත් HROG H වෙනුවට දානවා 0.76යි කියලා. එතකොට මෙතන 0.76යි. ඊළඟ ඝනත්වය වෙනුවට දානවා 13600 කියලා. ඒ වගේම ගුරුත්වත්වරණ විදිහට දානවා 9.82 කියලා. මේක දාලා සුළු කරාම ඔයගොල්ලන්ට මෙන්න මේ 1.0115 වැඩි කිරීම 10.5 පැස්කල් වගේ අගයක් එයි. ඉතින් මේ තමයි වායුගෝලීය පීඩනය. මේක අපි ඉතින් ගණනය කිරීම වලදී ගොඩක් සුළු කිරීමේ පහසුව සඳහා එක වැඩි කිරීම 10.5 පැස්කල් විදිහට තමයි ලියන්නේ. ඉතින් ඔය විදිහට පීඩනය ගණනය කිරීම පිළිබඳ ද්‍රවස්ථිති පීඩනයමයි මෙතන ගණනය කිරීමට දාගත්තේ සමීකරණයමයි. මේ ද්‍රව කිව්වහම පුතා දැන් ද්‍රව විතරක් නෙමෙයි අපි මේ පාඩම කියන්නේ තරල. තරල කිව්වහම ද්‍රව වගේ වායු තරල විදිහට ක්‍රියා කරනවා. ඉතින් වායු වලටත් මේ කියන මූලධර්ම යම් තාක් දුරකට යොදන්න පුළුවන්. පැහැදිලි. ඒකට වායුගෝලීය පීඩනය කියන එක ගැන මතක මේ විදිහේ අදහසක් තියාගන්න. මොකද වායුගෝලීය පීඩනයත් ඉතාම වැදගත් වෙනවා. ඊළඟට අපි බලමු පීඩනයේ මනින හැටි. දැන්
මුලින්ම වායුගෝලීය පීඩනය මැනීම. ඒතර වායුගෝලීය පීඩනය මයින්ද භාවිතා කරන උපකරණයට අපි කියන්නේ බැරෝමීටරය කියලා. ඒතර බැරෝමීටරයක් කියන්නේ සාමාන්‍ය කුඩා පටු කේශික නාලයක් නැත්නම් පටු නාලයක් රසදිය කඳක් තුල මුණින් අතට හරවලා කට ඒ කියන්නේ විවෘත කෙළවර පහළට හිටින විදියට කියලා. ඉහළ කෙළවරෙන් තියෙන වාතය ටික ඉවත් කරාම ඒ කියන්නේ අපි ඉහළ කෙළවර රික්තයක් ඇති කරාම මේ රසදිය කඳ මේ නාලය දිගේ ඉහළට ගමන් කරනවා. අනේ මේ ඉහළට ගමන් කරලා එයා වායුගෝලීය පීඩනයට සමාන වෙන දුරක් ගමන් කරාට පස්සේ නතර වෙනවා. අන්නේ සමතුලිත අවස්ථාවට පත් වුණාට පස්සේ රසදිය කඳේ උස මගින් අර ඒ උස මගින් ඇති කරන පීඩනය වායුගෝලීය පීඩනයට සමානයි කියලා ගන්න පුළුවන්. ආන් ඒ විදිහට හදලා තියෙන උපකරණයක් මේක තරමක් මීටර 1.5ක් විතර දිග මෙන්න මේ විදිහේ උපකරණයක් වායුගෝලීය පීඩනය වයින්. මේකට කියන අපි බැරෝමීටරය කියලා. බැරෝමීටරයකින් සෝ නිර්ද්‍රව වායු පීඩන මානය කියලා තව උපකරණයක් තියෙනවා. ඒකකින් විතරයි වායුගෝලීය පීඩනය ඇත්තටම මනින්න පුළුවන්. ඊළඟට පීඩන මනින්දී අපි දා ගන්නවා මේක ආමාන පීඩනය නැත්නම් පීඩන ආමානයක් කියලා. ආමාන පීඩනය කියලා කියන්නේ ද්‍රව ස්ථිති පීඩනයටමයි. ඒතර පීඩන ආමානයකින් තම ප්‍රෙෂර් ගේජ් එකකින් අපිට පුළුවන් මේ ආමාන පීඩනය. කියන්නේ අපි දැකලා ඇති දුවලා පුතාලා දැකලා ඇති සාමාන්‍ය ප්‍රායෝගික දේවල් එක ඔය බයිසිකල් වලට හුලං ගහන පාවිච්චි කරන පොම්පවල කුඩා ආමානයක් තියෙනවා. පීඩන මානයක් පොඩි නිකන් මීටරයක් වගේ එකක් තියෙනවා. හුලං ගහනකොට ඒකේ තියෙන දර්ශකයේ හැමයා උත්ක්‍රමණය වෙනවා. ක්‍රමණය වෙලා ඒ අවශ්‍ය පීඩනයට ආවම ආවද නැද්ද කියන එක අපි ඒ දර්ශකයෙන් දැනගන්න. එහෙම නැත්නම් පෙට්‍රල් ෂෙඩ් එකකට ගිහිලා වාහනයක ටයර් වලට හුලම් පිරවීමේදී එතන ඩිජිටල් ඩිස්ප්ලේ එකේ වැටෙනවා PSI කොච්චරක්ද කියලා. සාමාන්‍ය එක වාහන ගත්තාම ඒවැ ටයර් වල සයිස් එක හැටියට අපිට ගහ ගන්න ඕනේ හුලම් ප්‍රමාණය. ඒ කියන්නේ PSI කොච්චරද කියන එක තීරණය කරන්න වෙනවා. සාමාන්‍යයෙන් කාර් එකක් නැත්නම් මෝටර රථයක් ගත්තොත් මෝටර රථයක රෝදයකට PSI 32ක 33 4ක වගේ ප්‍රමාණයක හුලම් පීඩනයක් තියෙන්න ඕනේ. හැබැයි පීඩනය කියන කාරණාව ගොඩාක් ශේෂ්ත්‍රවලදී තා වැදගත් වෙනවා. අපි මෙතන තරලවලදී කතා කරන තරල පීඩනය සම්බන්ධ තමයි මේ සියල්ල කතා වෙන්නේ. එතකොට මේ පීඩන මාන මෙන්න මේ විදිහ ඔයගොල්ලෝ දැකලා ඇති. ඔය වගේ දැන් මෙතන මේ කියන පීඩන මානයේ ඒකකයේ සඳහන් කරලා තියෙන්නේ මිලිබාර් කියලා. එතන මේ කියන පීඩන මානයේ මිලිබාරුත් තියෙනවා. මෙතන ඊට පස්සේ ඇතුල් පැත්තේ වෙනම වෙන ඒකකයකුත් පාවිච්චි වෙනවා. ඒ වගේ විවිධ ඒකක තියෙනවා. ඉතින් ඒකයි අර ඒකක ගැන මුලින් කියන්නේ. මොකද අපි ඒකක පරිවර්තනය කරන්න දැනගත්තොත් මේ ඕනම උපකරණයක් පාවිච්චි කරද්දී මොකද විවිධ රටවල් යාලට ආවේනික වෙච්ච ඒකක වලින් තමයි ඒ උපකරණ නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඒවා අපි පාවිච්චි කරද්දී අපි ඒකක ගැන පරිවර්තනය හරියට දැනගත්තේ නැත්නම් අපිට ඒක තියෙන ඒකක කියවීම ලබා ගන්න ගියාම අපහසු වෙන්න පුළුවන්. ඉතින් මේක ප්‍රායෝගික ජීවිතයේ වැඩ කරද්දී මේවා පිළිබඳ ලොකු අත්දැකීමක් නැත්නම් ඒ වගේම මේක දැන ගැනීමක් තියෙන්න ඕනේ. ඉතින් දුවේ පුතේ පීඩනයේ මයින් හැටි දැන් අපි කතා කරා. පීඩනයේ කතා කරා. ඒ වගේම පීඩනයේ මයින් හැටි කතා කරා. පීඩනයේ මයින් උපකරණ ගැන කතා කරා. අපි ඊළඟට බලමු නිරපේක්ෂ පීඩනය කියන්නේ මොකක්ද කියන කාරණාව. දැන් නිරපේක්ෂ පීඩනය කියලා කියන්නේ නිරපේක්ෂ පීඩනය කියලා කියනවා දැන් වායුගෝලීය පීඩනයයි ද්‍රවස්ථිතික පීඩනයයි අනේ වායුගෝලීය පීඩනය සහ ද්‍රවස්ථිතික පීඩනය දෙකේම එකතුවට තමයි අපි නිරපේක්ෂ පීඩනය කියලා කියන්නේ. එතකොට මොකද ද්‍රවයක් තුල තියෙන ලක්ෂයක් ගත්තොත් ද්‍රව කඳෙන් වගේම ඒ ද්‍රව කඳට ඉහළින් තියෙනවා ඊට වඩා වැඩි වාත කඳක්. ඒ වායුගෝලයෙන් ඒ වායුගෝලීය පීඩනයත් ඒ ද්‍රව පෘෂ්ඨය මත ඇති කරනවා. එතකොට ද්‍රව කඳ මගින් ඇති කරනවා වෙනම පීඩනය. එතකොට ද්‍රවයක් තුල පිටි ලක්ෂයක මුළු පීඩනය කියන්නේ නිරපේක්ෂ පීඩනය කියලා කියන්නේ මෙන්න මේ වායුගෝලීය පීඩනය සහ ද්‍රවස්ථිති පීඩනය එකතුවට. එතකොට නිරපේක්ෂ පීඩනය ලියන්න පුළුවන් ද්‍රවස්ථිති පීඩනය එකතු කිරීම වායුගෝලීය පීඩනය කියලා. එහෙනම් වායුගෝලීය පීඩනය මෙතනදී මම P නෝට් කියලා ගන්නවා. ද්‍රවස්ථිති පීඩනය H rho G කියලා ගන්න පුළුවන් අපි කලින් ලිව්වා. එහෙනම් මුළු පීඩනය නැත්නම් නිරපේක්ෂ පීඩනය අපිට ලියන්න පුළුවන් P සමානයි P නෝට් දාන H rho G කියලා. මේක තමයි ඊළඟට මේ පාඩමේ තියෙන මේ අද කරන කොටසේ තියෙන වැදගත්ම සංකල්පය. නැත්නම් මූලධර්මය. පැස්කල්ගේ මූලධර්මය. එතකොට පැස්කල් කියන විද්‍යාඥයා මෙන්න මෙහෙම කිව්වා. කියන්නේ සංවෘත භාජනයක ඇති අසම්පීඩ්‍ය තරලයක යම් ලක්ෂයකදී ඇති කරනු ලබන පීඩනය තරලයේ සෑම ස්ථානයකටම තරලයේ අඩංගු බඳුනේ බිත්ති මතත්
ඒක හා සමානව සම්ප්‍රේෂණය වෙනවා කියන්නේ. දැන් මේ මූලධර්මයේ කියන කාරණාවල මෙතන ඔයගලන්ට තියෙනවා පුංචි වචන කීපයක්. බලන්න පුතා දුව අසම්පීඩ්‍ය තරලයක්. මොකද්ද මේ අසම්පීඩ්‍ය කියන්නේ? මේ වචනේ ලොකු තේරුමක් තියෙනවා. අසම්පීඩ්‍ය කියලා කියන්නේ පුතේ දුවේ මේ පදාර්ථය තවදුරටත් සම්ප්‍රේෂණය කරන්න බැරි වෙන්න ඕනේ කියන එක. කියන්නේ මේ පදාර්ථයේ මත පීඩනය වෙනස් කරාම එයා පරිමා වෙනස් වීමක් සිදු නොවෙන්න ඕනේ. සරලවම කියනවා නම් ඝනත්වයේ ඒකාකාර වෙන්න ඕනේ කියන එකයි මේකේ අදහස. ඝනත්වයේ වෙනස් වෙන්න බෑ. ඒක තමයි මේ අසම්පීඩ්‍ය තරලයක කියලා කියන්නේ. පැහැදිලි? එතකොට එහෙම ගත්තාම ඕගොල්ලන්ට තේරෙන්නේ නැති නෑ. වායුවක් ගත්තොත් වායු සම්පීඩනය කරන්න පුළුවන්. වායු සම්පීඩනය කරන්න පුළුවන්. දැන් නමුත් මේ කියන මූලධර්ම වායුමය පද්ධතිය වලටත් දාන්න පුළුවන්. හරිනේ. ඒකට හේතුව තමයි වායුවක් සම්පීඩනය කළ හැකි වුවත් අපි සැලකොන සාමාන්‍ය වියලි වාතය ගත්තොත් හැම තැනකම වාගේ ඝනත්වයේ ඒකාකාර නම් කියන්නේ ඝනත්වය වෙනස් වෙන්නේ නැත්නම් ඒකම ඝනත්වයක් පවතින නිසා අපි ඒ වගේ දේවල් වලට මේ මූලධර්ම යොදන්න පුළුවන් වෙනවා. ඒකට වායු පදාර්ථයක් තරල විදිහට සලකනවා මෙන්න මේ අසම්පීඩ්‍ය තත්ත්වයට. එහෙනම් සංවෘත භාජනයක් තුළ මේ වගේ අසම්පීඩ්‍ය තරලයක් මත අපි භාජනයේ කොයි හරි තැනකින් පොඩි පීඩන වෙනසක් කළොත් ආන්ගේ පීඩන වෙනස ඒ භාජනයේ පුරා සෑම ලක්ෂයකටම සෑම දිශාවකටම ඒ වගේම භාජනයේ බිත්ති වලටත් එක හා සමානව සම්ප්‍රේෂණය වෙනවා. ඒ පීඩන වෙනස් වීම හැම තැනටම එකම විදිහට යෙදෙනවා කියන එක තමයි පැස්කල්ගේ මූලධර්මයෙන් කියන්නේ. ඕක අපිට මෙන්න මේ කුඩා මේ රූපයේ පේන විදිහට ඔයගලන්ට පේනවා. එතන බෝලයක් තියෙනවා. ඒ බෝලේ වටේ කුඩා සිදුරු ටිකක් බෙදලා තියෙනවා. මේක ඇතුලේ ද්‍රවයක් දාලා අපි මේ අතින් පොඩ්ඩක් මේ බෝලය තද කරොත් අපිට පේනවා මේ සෑම සිදුරකින්ම එක හා සමානව ද්‍රවය එළියට විදිනවා. ඒකේ තේරුම අර ඇති කරපු පීඩනය හැමතැනටම බලපාපින්දනේ හැම සිදුරකින්ම ද්‍රවය එළියට එන්න පුළුවන්. එහෙනම් මේ ඇති කරන පීඩන වෙනස හැම ලක්ෂයකටම එකම විදිහට බලපාන. පැහැදිලිද? මේක ඊටාම ප්‍රායෝගික යෙදීම් ගොඩක් තියෙන මූලධර්මයක්. ඒතකොට මේකේ මේ මූලධර්මයට අනුව අපිට පුළුවන් දැන් හරස් කඩ එකිනෙකට වෙනස්. මේ රූපේ පෙන්වලා තියෙන විදිහ හරස් කඩ එකිනෙකට වෙනස්. ස්ථාන දෙකක එක ස්ථානයක් මත සංවෘත භාජනයක් ඇතුලේ මම මේ කතා කරන්නේ. එක් ස්ථානයක් මත කුඩා බලයක් ඇති කරලා අනෙත් ස්ථානයේ මත ඊට වඩා වැඩි බලයක් ඔසවා සිටීම නැත්නම් දරා සිටීමේ හැකියාව මේ මූලධර්මය අනුව තියෙනවා. ඉතින් මේකෙන් ඒකේ සරලව විස්තර කරන ගණන් කුඩා බලයක් මගින් විශාල භාරයක් එසවීම මේ මූලධර්මයට අනුව අපිට කරන්න පුළුවන්. අන්න ඒ වගේ ප්‍රායෝගික යෙදීම් තා විශාල ප්‍රමාණයක් තියෙන. කියන්නේ අපිට අතින් අල්ලලා නවත්තන්න බැරි ඒවා මෙන්න මේ විදිහේ යාන්ත්‍රණයකින් අපිට පුළුවන් ලේසියෙන් නවත්ත ගන්න. නැත්නම් ලේසියෙන් උස්ස ගන්න. ඒකට මෙතන මම මේ ගන්නවා මෙතන කුඩා පිස්ටන් එක මෙන්න මේකේ හරස්කඩ වර්ගඵලයේ A1 කියලා අරන් තියෙනවා. ඒ වගේම මේ විශාල පිස්ටන් එක තියෙනවා. ඒකේ හරස්කඩ වර්ගඵලයේ A2 කියලා ගන්නවා. බලමු මං කුඩා පිස්ටන් එක මත F1 බලයකුත් විශාල පිස්ටන් එක මත තියෙන බලය F2 විදිහටත් සැලකනවා. සැලකුවහම මෙතන x සහ y ලක්ෂ දෙකේ දැන් මෙතන මේ F1 බලය මෙතන ඇති කිරීම නිසා මේ x ලක්ෂය මත ඇති කරන පීඩනය ලියන්න පුළුවන් අපිට F1 බෙදීම A1 කියලා. එන මේ විදිහට ලියන්න පුළුවන්. P1 P1 කියලා හිතමු. මේ ලක්ෂය මත ඇති කරන පීඩනය P1 කියලා ගමු. ඒ වගේම තමයි දුවේ මෙතන F2 බලය මගින් මේ y ලක්ෂය මත ඇති කරන පීඩනය අපිට ලියන්න පුළුවන් F2 බෙදීම A2 කියලා. එහෙනම් ඒකේ විදිහට ගන්නත් පුළුවන් F2 බෙදීම A2 මෙතන ලක්ෂය මත. ඇත්තටම දැන් මෙතන තමයි පීඩන වෙනස ඇති කරන්නේ. මෙතන මේ විදිහට පීඩන වෙනස පල්ලෙහාට ඇති වෙද්දී මේක සම්ප්‍රේෂණය වෙනවා. මේක මෙතනට ඇවිල්ලා මේ බිත්තිය මතත් ඒ විදිහට පීඩනයක් ඇති කරනවා. ඒ වගේම තමයි මේ පහළ තිරස්නාලයේ දිගේ ගිහිලා පීඩනේ මෙතන බිත්තිය මතත් ඒ විදිහටම ඇති වෙනවා. ඒ වගේම මේක මෙහෙම ඇවිල්ලා මේක මෙන්න මේ ඉහළටත් ඒ විදිහට පීඩනය ඇති වෙනවා. ඒතර ඒ විදිහට පීඩනය එද්දී ඉහළට ඒ පීඩනය මගින් යම් බලයක් ඇති කරනවා ඉහළට ඒ හා සමාන බලයක් අපිට මෙතනදී ඔසව ගන්න පුළුවන්. ඒක තමයි මේ F2 කියලා ලියලා තියෙන්නේ. පැහැදිලි? එහෙනම් පැස්කල්ගේ මූලධර්මයට අනුව මේ x1 මත ඇති කරපු පීඩන වෙනස P1 කියන එක y ලක්ෂය මත ඇති වෙච්ච පීඩන වෙනසට සමාන වෙන්න ඕනේ. එහෙනම් P1 P2ට සමාන කරන්න පුළුවන්. එහෙනම් සමාන කරාම අපිට F1 බෙදීම A1 F2 බෙදීම A2ට සමානයි. යනෝ වර්ගඵල අතර අනුපාතය. හරස්කඩ වර්ග පිස්ටන් දෙකක් විදිහට සැලකුවම මේක පිස්ටන් දෙකේ වර්ගඵල අතර අනුපාතය
ඒ මත යෙදිච්ච ක්‍රියා කළ බලාතර අනුපාතයට සමානයි කියලා ගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ මේ සමීකරණයට අනුව ඔයගොල්ලන්ට මෙන්න මේ ලියන්න පුළුවන් මෙහෙම. දැන් මම මේක ඔයගොල්ලන්ට මේ විදිහේ විස්තර ගන්න. අපි දැන් කලින් ලිව්ව සමීකරණයට F2 කියලා කියන්නේ දෙක සමානයි. A2 බෙදීම A1 වැඩි කිරීම F1. මොකද ලියන්න පුළුවන්. දැන් හිතන්න පුතා දුව A2 විශාලයි නම් A1ට වඩා. මේකෙන් අපිට කෙලින්ම කියන්න පුළුවන් ඒ කියන්නේ F2 විශාලයි F1 කියලා. ඒකේ තේරුම තමයි මේ වර්ගඵලය වැඩි පෘෂ්ඨය මත නැත්නම් පිස්ටනය මත වැඩි බලයක් ක්‍රියා කරනවා. ඉතින් ඇත්තටම මේක බල වර්ධකයක්. يعني බලය වර්ධනය වීමක් මෙතනදී සිද්ධ වෙනවා. පැහැදිලිද? අපි ආයේ පාඩමට එමු. එහෙනම් මෙතනින් ඕගොල්ලන්ට මේ සමීකරණය පාවිච්චි කරලා කුඩා බලයක් යෙදීම මගින් කුඩා පිස්ටනයක මත කුඩා බලයක් යෙදීම මගින් විශාල පිස්ටනය මත වැඩි බලයක් ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කරන්න ඕනේ කාර්යය පහසු කරගන්න පුළුවන් මෙතන. පැහැදිලිද? මේ මූල ධර්මයේ මත තමයි විවිධ ප්‍රායෝගික යෙදීම් බහුලයක් ප්‍රායෝගික යෙදීම් ඉදලා තියෙන්නේ. අපි මේක යෙදීම් කීපයක් ගැන සාකච්ඡා කළොත් එකක් තමයි මේ ද්‍රාව රෝධක නැත්නම් අපි කියන මේ හයිඩ්‍රොලික් බ්‍රේක් සිස්ටම්. තරහින් කියනවා නම් රෝධක කියලා කියන්නේ තිරිංග පද්ධතිය. ද්‍රාව තිරිංග පද්ධතිය ක්‍රියා කිරීම. මෙතන මම මේ රූපේ පෙන්නලා තියෙන මෙතන අපි දැන් දන්නවා වේගයෙන් චලනය වන වාහනයක් මේ කකුලෙන් යොදන කුඩා බලයක් නිසා නතර කරන්න පුළුවන්. වාහනයක් වේගයෙන් යද්දි බ්‍රේක් ගහලා නවත්තනවා කියලා කියන්නේ. ඉතින් ඒ නවත්තන්න හැකියාව ලැබිලා තියෙන්නේ කොහොමද? අපි දන්නවනේ මේක වේගයෙන් එන වාහනයක් පාර මැද්දේ ඉඳන් අතින් අල්ලලා නවත්තන්න බෑනේ. නවත්තන කට්ටියක් තියෙනවා. ඒගොල්ලෝ ගොඩක් වෙලාට ICU එකේ ඉන්නේ. හරි. ඉතින් පුතේ දුවේ අපේ මේ පැඩල් එක මෙතන මේ බ්‍රේක් පැඩලයේ මත කුඩා බලයක් කකුලෙන් යෙදුවාම මේක සම්බන්ධ වෙලා තියෙනවා මෙන්න මේ වගේ පිස්ටන් එකකට. ඒතර මේ පිස්ටන් එකෙන් මේ පිස්ටන් එකට සම්බන්ධ වෙලා තියෙනවා. එතන පිස්ටන් එක මතකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ පිස්ටන් එක මේ වගේ කුඩා නලයක් කරා තවත් මෙන්න මේ රෝදයට සම්බන්ධ වෙලා තියෙන තැටියක දෙපැත්තට බ්‍රේක් පෑඩ්ස් කියලා අපි කියනවා නැත්නම් ඒ බ්‍රේක් පෑඩ්ස් දෙකෙන් මේ ඩිස් එකට නැත්නම් අපි කියන්නේ මේ තැටියට බ්‍රේක් පෑඩ් දෙක තද වෙලා තියෙනවා. ඒවට සම්බන්ධ වෙනම කුඩා පිස්ටන් දෙකක් වෙනම තියෙනවා. ඉතින් මෙතනින් ඇති කරන මේ බ්‍රේක් පැඩල් එකෙන් අපි දෙන බලය කුඩා බලය මේ ඔස්සේ සම්ප්‍රේෂණය වෙලා පීඩන සම්ප්‍රේෂණ මූලධර්මයට අනුව මෙන්න මේ දෙක මත එකවරම යෙදෙනවා. ඒක හැම පැත්තකටම යෙදෙනවා. මේ පැත්තටත් යෙදෙනවා. මේ පැත්තට බලයක්. එතනින් මේ පැත්තට බලයක් යෙදෙනවා. අනේ බලය යෙදීම නිසා ඒ බලය මගින් මේ ඩිස්ක් එක නවත්තනවා. කැරකෙන එකට අක් ගන්න නවත්ත ගන්න. ඒ විදිහට තමයි මේ බ්‍රේකින් සිස්ටම් එකක් වැඩ කරන්නේ. මේක පැස්කල් මූලධර්මයේ යෙදීමක් විදිහට තමයි ඉස්සර වෙන්නේ. සරලව දැනගන්න තියෙන්නේ. ඉතින් මෙතන වර්ගඵල සහ යොදන බල අතර අනුපාතය අපි කලින් සමීකරණයෙන් කතා කරා. ඒ අනුව අපිට යොදන්න ඕනේ බලය කොච්චරද නවත්තන්න. මේ විදිහට බ්‍රේක් පැඩ් ඇඩ්ජස්ට් කරන එක කරන්නත් පුළුවන්. මේක ඊළඟ මූල යෙදීම විදිහට අපි කතා කරන්නේ ද්‍රාව ජැක්කුව. දැන් හයිඩ්‍රොලික් ජැක් කියලා කියනවා. ඉතින් මේ හයිඩ්‍රොලික් ද්‍රාව ජැක්කුවක් වැඩ කරන්නේ. ද්‍රාව ජැක්කුවකින් අපි කරන්නේ ඔයාලා දැකලා ඇති පොඩි 3 wheel වගේ ඒවාදී ගොඩක් කාට ඕනම වාහනයක ඇතුලේ මේ වගේ ද්‍රාව ජැක්කුවක් පාවිච්චි කරනවා. හදිස්සියේ රෝදයක් හුලං ගියොත් ඒ රෝදේ කියන්නේ මේ පැත්ත පොඩක් උස්සලා රෝදේ මාරු කරගන්න. ඉතින් මෙතනදී මේ රෝදේ සම්පූර්ණ වාහනයේම එක පැත්තක් උස්සන්නේ මේ අපි අතින් දෙන පොඩි බලයකින්. මේ හැන්ඩල් එක මත අතින් බලයක් දුන්නාම මේක සම්බන්ධ වෙලා තියෙන කුඩා පිස්ටන් එකකට ඒයක් ද්‍රවයකින් විශාල පිස්ටන් එකට සම්බන්ධ මේක සම්ප්‍රේෂණය කරන මෙතනින් අපි ඇති කරන පීඩනය සම්ප්‍රේෂණය කරන මෙන්න මේ නල දෙකෙන් මේ විශාල පිස්ටනය මත මේ නලයේ දිගේ යන තරලයේ මේක විශාල පිස්ටනය මත මෙතන ඇති කරන කුඩා බලය වෙනුවට මෙතන විශාල බලයක් ඇති කරනවා. ඒ හින්දා අපිට සාමාන්‍යයෙන් අතින් උස්සන්න පුළුවන් බලයට වඩා වැඩි බරක් එතෙන්දී උස්ස ගන්න පුළුවන්කම ලැබෙනවා. පැහැදිලිද? ඒකට මේක දැන් මෙතන මේ පාද මුගුරු දැකලා ගොඩක් අය මේ වාහන ජැක් කරද්දි මේ යටට ලෑල්ලක් දානවා. අනේ එතන ඒක තව ප්‍රායෝගිකද. දැන් මේ වර්ගඵලයේ අඩු වුණාම මේ
බිම වදින වර්ගඵලය අඩු වුණාම ඒ දෙන පීඩනය වැඩි. විශාල බලයක් නේ දෙන්නේ. උඩින් දෙන්නේ වාහනයක බර සාමාන්‍ය කිලෝග්‍රෑම් 2000කට වැඩි. 2000කට වැඩි බරයක්. ඉතින් මේ බලයෙන් එදෙන පීඩනින්ද මේක සාමාන්‍ය පොළොවක තිබ්බම එරෙන්න පුළුවන්. ඒක අඩු කරන්න අපි ලෑල්ලක් දැම්මහම වෙන්නේ මේක ක්‍රියාත්මී බලය ක්‍රියා කරන වර්ග බලය වැඩි වෙනවා. අන්න ප්‍රායෝගික දීමක් විදිහට දෙනවා පීඩනය. වර්ග බලය වැඩි කරා එතකොට එදෙන පීඩනය අඩු වෙනවා. අන්න එතකොට එරෙන ස්වභාවය අඩු වෙනවා. දැන් මඩ වලකින් විතර එහාට යන්න ඕන නම් ගොඩක් අය අපි ලෑල්ලක් දානවා. දැන් ලොකු වර්ග බලය වැඩි කරාම අන්න එතකොට අර එරෙන ගතිය අඩු කරගන්න පුළුවන්. ඒක ලොකු ප්‍රායෝගික දීමක්. ඒ වගේම තමයි බැකෝ යන්ත්‍රයක් ක්‍රියා කරන්නේ. දැන් ඔබ දන්නවා බැකෝ යන්ත්‍රයක ලීවර පද්ධතියක් තියෙනවා. කියන්නේ අර බැකෝ යන්ත්‍රයේ ඔය පස් කපනකොට බකට් එක එහාට මෙහාට ගෙනි ගන්න උස්සන්න ඒ ලීවර වලින් තමයි එහා මෙහා කරන්නේ. ඒක දැකලා ඇති මෙහෙම ලීවර පද්ධතියක් තියෙනවා. ඒක ලීවරයක් එහාට මෙහාට කරද්දී ඒ අපිට අවශ්‍ය කාර්ය කරගන්න පුළුවන්. ඒ ලීවර සම්බන්ධ කරලා තියෙන්නේ තාරයකින් අර වගේම නලයකින් ඒක ඇතුලේ තියෙන ඔයිල් එකක් කියන්නේ දැන් ඔය හැම එකක්ම දැන් මම කියන්නේ මේ තරල වලින් ක්‍රියා කරන ඒ තරලය ඒක තමයි දැන් අර ද්‍රාව්‍ය රෝධක පද්ධතිය බ්‍රේකින් සිස්ටම් එකේ ඒක තමයි බ්‍රේක් ඔයිල් කියලා කියන්නේ. ඒ වගේ මේ ඕනම පිස්ටන් එක ඇතුලේ ද්‍රවයක් දාලා අපිට ওই වැඩේ කරන්න පුළුවන්. يعني ද්‍රවය දැම්මම මේ ලීවරයේ මත කුඩා බලයක් යොදද්දී ඊට වඩා වැඩි බලයක් බකට් එක මතේ දෙනවා. ඒ මගින් මේක අපිට උස්සන්න පහත් කරන්න ඕන දෙයක් කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි මේකේ දන්ත සායනවලදී භාවිතා කරන පුටු. කියන්නේ රෝගියා ඉඳෝලා තියෙන පුටු ඕගොල්ලෝ දන්නවා. දැන් ඩෙන්ටල් ડોක්ටර්ට බෑ මේ කිලෝ 80ක් 90ක් විතර එන මිනිස්සෙක් ඇවිල්ලා ඉඳගත්තාම එයා උස්සන්න බෑනේ අපි. ඒතර එයාට නමුත් මේ පරීක්ෂා කිරීමේදී රෝගියාව වෛද්‍යවරයාට හැකිවන විදිහට, ඒ කියන්නේ එයාට නිරීක්ෂණය කරන්න පහසු වෙන විදිහට එහෙට මෙහෙට හරව ගන්න ඕනේ වෙනවා, උස්සන්න ඕනේ වෙනවා, පහත් කරන්න ඕනේ වෙනවා. ඉතින් මේකට මේ රෝගියා මෙන්න මේ වගේ පුටුවක් පාවිච්චි කරනවා. එයාට මේකේ බ්‍රේක් මෙතන පොඩි පැඩල් එකක් තියෙනවා. ඒක කකුලෙන් හැන්ඩල් කරන්න පුළුවන්. ඉතින් කකුලෙන් පොඩ්ඩක් එහෙට මේ පොඩි බලයක් දීලා අවශ්‍ය විදිහට මේ පුටුව උඩට පල්ලෙහාට පාත් කරන්න උස්සන්න ඕන වෙලාවක කරන්න පුළුවන්. ඉතින් මේකත් මේ පැස්කල් මූලධර්මය අනුව බලය වර්ධනය කිරීම මගින් කරන එක කාර්යයක්. ඒ වගේම තමයි වාහන සේවා ස්ථානවල සර්විස් ස්ටේෂන්ස් කියලා කියනවා. සර්විස් ස්ටේෂන්ස් වලදී වාහනය උස්සන්න. දැන් වාහනේ යටපැත්ත පරීක්ෂා කරන්න ඕනේ වුණාම අපිට මේ වාහනේ උස්සන්න ඕනේ වෙනවා. හොදන්න හරි ඒකේ යට මොන හරි දෝෂ පරීක්ෂා කරන්න හරි. ඉතින් මේක හොදන්න අපි පාවිච්චි නැත්නම් මේ විදිහේ දේවල් කරන්න මේක වාහනේ උස්සන්න ඕනේ. ඒතර උස්සන්න අපිට මේ කියන මූල ධර්මයට අනුව මේ අර කලින් මං ඇදලා තිබ්බා වගේ එතන කුඩා පිස්ටන් එක මත බලයක් ඇදලා එයා විශාල බලයක් මෙතන යොදව ගන්න මේක ඇති කරන්න පුළුවන්. ඒකෙන් අපිට වාහනේ බර සම්පූර්ණයෙන් උස්ස ගන්න පුළුවන් සාමාන්‍ය මිනිස්සෙක් අතින් යොදන බලයෙන්. ඉතින් මේකේ තව භාවිතයන් මෙහෙම තියෙනවා. මම භාවිතයන් මීට වඩා විස්තර කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ යූනාලය කියන එක. දැන් යූනාලයක් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ඇබ් එකකදී ද්‍රව දෙකක ඝනත්ව සංසන්දනය කරන්න. ඒකට මේ ද්‍රව දෙකක් අපි සාමාන්‍ය යූනාලයක් අරන් ඒකට ද්‍රවයක් දැම්මොත් එහෙම ඒ යූනාලයේ බාහුව දෙකේ ද්‍රව නලය එකම මට්ටමකට පිහිටනවා. තියෙන විදිය. හැබැයි එතකොට අපි එහෙම දාලා තියෙදි ඊට වඩා ඒ කියන්නේ ද්‍රවය එක්ක මිශ්‍ර නොවන තවත් ද්‍රවයක් කරා එක් බාහුවක් මත වක් කරොත් එහෙම ඒ ඇති කරන ද්‍රව කඳෙන් ඇති කරන පීඩනය නිසා අනෙක් බාහුව මත පොඩ්ඩක් ද්‍රව කඳ කලින් දාපු ද්‍රව කඳ විස්ථාපනය වෙනවා. එතකොට ද්‍රව දෙක වෙන් වෙන පොදු මාවකයේ ඉඳන් පොදු අතුරු මුහුණතේ ඉඳන් ඒ ද්‍රව මට්ටම් වලට උස බාහුව දෙක තුල එකිනෙකට වෙනස්. අනේ ද්‍රව මට්ටම් අතර උස මගින් ද්‍රව දෙකේ ඝනත්ව සංසන්දනය කරන්න පුළුවන් මෙතන. මේ විදිහේ යූනාලයක් මේකට ද්‍රවයක් මුලින් දාලා තිබ්බොත් මෙන්න මේ විදිහට සමානව පිටන්නේ. මේ පැත්තට මේ අකුණු පැත්තේ බාහුව මත මම මේ රතු පාටින් දක්වලා තියෙන්නේ. මම වෙන ද්‍රවයක් එකතු කරනවා. එකතු කරනකොට අර වම් පැත්තේ බාහුව මත ද්‍රව කඳ කලින් දාපු ද්‍රවය අන්තරමක් විස්ථාපනය වෙනවා. එතෙන්දී මතක තියාගන්න අපි පළමුව දාන්න ඕනේ ගොඩක් කාට ඝනත්වයේ වැඩි ද්‍රවය මොකක්ද කියන එක දැනගෙන. නැත්තම් ඝනත්වයේ අඩු ද්‍රවය මුලින් දාලා පස්සේ වැඩි එක දැම්මොත් ඝනත්වයේ වැඩි එක පහළට යනවා ද්‍රව කඳ. ටිකේ. ගියාම එතකොට කලින් දාපු ද්‍රවය යූනාලයේ දෙපැත්තට ද්‍රව කඳ දෙකට කැඩිලා යන්න පුළුවන්. එතකොට මේක හරියට මැනගන්න බෑ. ඒ කියන්නේ ඒක හරි සංකීර්ණ වෙනවා. ඉතින් අපිට මේක සරලව කරගන්න නම් ඝනත්වයේ වැඩි එක මුලින් දානවා. ඊට පස්සේ ඝනත්වයේ අඩු ද්‍රවය දානවා.
ද්‍රවය දැම්මාම ඝනත්වයේ වැඩි ද්‍රවයේ අනිත් පැත්තට පොඩි ප්‍රමාණයක් ස්ථාපනය වෙනවා. එතකොට මේ ද්‍රව කලින් මෙතන තිබ්බනම් ද්‍රව මට්ටමක් පොඩ්ඩක් පල්ලෙහාට යනවා. කලින් තිබ්බ ද්‍රව මාවකයේ කියන එක පහළට යනවා ද්‍රව මට්ටම. එතකොට මේ පොදු මාවකයේ ඉඳන් තමයි මේ පොදු ද්‍රව අතුරු මූණකේ ඉඳන් තමයි අපි උසවල් මනින්න ඕනේ. එතකොට මේකේ මේ පැත්තේ අතුරු මූණ නම් මෙතන ද්‍රව පෘෂ්ඨයට මයිනස් මං h2 කියලා අරන් තියෙනවා. මේ පැත්තේ ඉඳන් මයිනස් h1 කියලා අරන් තියෙනවා. එතකොට මේ එකම ද්‍රවයක පැස්කල්ගේ මූලධර්මයට අනුව A ලක්ෂය සහ B ලක්ෂය කියන්නේ එකම මට්ටමේ පිට ලක්ෂ දෙකක්. එකම ද්‍රවයක් තුළ මේක ද්‍රව පෘෂ්ඨයේ මේක මේ ද්‍රවයම. එහෙනම් ඒ ලක්ෂ දෙකේ පීඩන සමාන වෙන්න ඕනේ. ඒද අපිට ඒ ලක්ෂ දෙකේ පීඩන වලට සමීකරණ ලියන්න පුළුවන්. ඒ කියන්නේ A ලක්ෂයේ පීඩනය B ලක්ෂයේ පීඩනයට සමානයි. A ලක්ෂයේ පීඩනය කියලා කියන්නේ වායුගෝලීය පීඩනයේ ධන h1 ρ1g ρ1 කියලා අරගත්තේ මේ පළවෙනි ද්‍රවයේ ඝනත්වය. ඒ වගේම B ලක්ෂයේ පීඩනයේ ලියන්න පුළුවන් වායුගෝලීය පීඩනයේ ධන h2 ρ2g කියලා ρ2 කියලා අරන් තියෙන්නේ. ඒ රතු පාටින් ලියුව නැත්නම් දෙවෙනි ද්‍රවයේ ඝනත්වය. එතකොට මේකේ ඔයගලන්ට මේ සමීකරණයේ P නෝට් එක කපලා දාන්න පුළුවන්. එතකොට ඉතුරු වෙන්නේ h1 ρ1g සහ h2 ρ2g. එතකොට g කපලා දාන්නත් පුළුවන්. g බෙදිලා යනවා. එතකොට h1 ρ1 සමාන h2 ρ2 කියලා. එහෙනම් ඝනත්ව අතර අනුපාතය මෙන්න මේ විදිහට ρ1ට ρ2 කියන එක h2ට h1 කියන්නේ මේකේ කෙලින්ම උස අතර නෙමෙයි උස අතර අනුපාතයේ පරස්පරයේ විදිහට තමයි මෙතන එන්නේ. කියන්නේ මෙතන මතක තියාගන්න දැන් අපි එක ද්‍රවයක් ඝනත්වයේ දන්න ද්‍රවයක් විදිහට ගත්තොත් උදාහරණයක් විදිහට අපි ජලය ගත්තොත් එක ද්‍රවයක් විදිහට අන්න එහෙනම් අපිට අනෙක් ද්‍රවයේ ඝනත්වය කෙලින්ම ලියන්න පුළුවන්. කියන්නේ සාපේක්ෂ ඝනත්වය කියන එක එකපාර හොයාගන්න පුළුවන් එක ද්‍රවයක් විදිහට ජලය පාවිච්චි කරලා. පැහැදිලි? ඒ විදිහට තමයි යුගනාලයකින් ද්‍රව දෙකක ඝනත්ව සංසන්දනය කරන්නේ. මම හිතනවා දුවලා පුතාලට මේ කිව්ව කරුණු ගොඩක් පැහැදිලි වෙන්න ඇති කියලා. අපි දැන් මේ සිද්ධාන්තමය කොටස් තමයි කතා කර කර ආවේ. අපි බලමු දෙපතේ මේ සිද්ධාන්ත ටික පාවිච්චි කරලා ගැටලු කීපයක් විසඳගන්නේ කොහොමද කියන එක. ඒතර මම මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් දෙනවා ඔයගොල්ලන්ට. පුළුවන් ඉක්මනට මේක ප්‍රශ්නේ සටහන් කරගන්න ඔයගොල්ලන්ට පස්සේ ඕන වෙයි. ඝනත්ව එකිනෙකට වෙනස් ද්‍රව දෙකක් රූපයේ පෙන්වා ඇති පරිදි පාජනයක අඩංගු වේ. වායුගෝලීය පීඩනය දීලා තියෙනවා එක වැඩි කිරීම 10.5 පැස්කල් කියලා. එතකොට මෙන්න මේ රූපයක් දීලා තියෙනවා ඔයගොල්ලන්ට. ඒ රූපයේ තුල තියෙනවා මේ අදාළ ද්‍රව දෙක ABC ලක්ෂ වල මුළු පීඩන හොයන්න කියලා තියෙනවා. ඒ වගේම ද්‍රව පෘෂ්ඨයේ ගැඹුරු සමග පීඩනය වෙනස් වෙන හැටි පස්තාරයක් ඇඳලා පෙන්වන්න කියලා තියෙනවා.